समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्घ मोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස तत् कतमो मक्खो यो මක්කෝ මක්කියතා මක්කී තත්තං නිට්ටුයුරියං නිට්ටුරිය කම්මං අයං උච්චති මක්කෝ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්ලවක් සනසවමින් දේශනාකට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නටයි ලෝකේටම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඒ අවස්ථාව ඒ පහසුකම සලසා දෙමින් බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ඒ විසුරුවා හරිනු ලබනවා මේ හැම දිනෙකටම ඒ ධර්ම දානමේ පින්කමක් විදිහට ඒ සිද්ධ කරන සත්පුරුෂකම ආරම්භ කරන්නට යෙදුනේ ගෞරවනීය අපවත් වේවදාල දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ මේ වෙලාවේදී අපි සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරමින් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට ඕන කරනවා. ඒ වගේම ඒ බොරලන්දේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙනකොට ඒ මාධ්‍ය ජාලය මෙහෙවමින් කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරන්නට ඕන කරනවා. ඉතින් මේ විදිහේ වටිනා පින්කමක් සිදු කරගන්නට ඒ අවස්ථාව සලසලා දෙමින් කටයුතු කරන ඒ පින්වත් දායක පින්වතුනොත් සිහිපත් කරමින් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්ලවක් සනසවමින් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට පෙර ආතුව මේ හැමදෙනාගේම හිතේ නොයෙකුත් විදිහට කතා කරමින් හිත ඇතුලේ විවිධ විදිහේ තර්ක විතර්ක ගොඩනැගමින් මනස ව්‍යාකූල වෙලා පවතින වෙලාවක් වෙන්න පුළුවන් හැම දිනාගෙම හිත තමන්ගේ පැත්තට යොමු කරවලා ඒ කෙරෙහි හොඳට නුවණ මෙහෙवला නුවණින් යුක්තවම මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා ඔබට මතක් කරනවා. ඉතින් අද දවසේ මම මාතෘකා කරන්නට යෙදුනේ මක්කෝ කියන ධර්මතාවයයි. මක්ක එහෙම නැතිනම් පාලියෙන් මක්කෝ කියලා කියන්නේ ගුණමකු භාවයට යම් කෙනෙකුගේ ගුණ ධර්මයක් තිබෙනවා නම් මේ ගුණ මකා දමනවා නම් මේකට කියනවා ගුණමකුකම කියලා. එහෙම නැතිනම් අපේ හිතවල තිබෙන අකුසල ධර්මයක් කෙලෙස් ධර්මයක් තමයි මේ මක්ක කියලා කියන්නේ. ඉතින් අද මේ පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේක අපේ ජීවිතයට ගත්තාම මේක ජීවිතය තුළින් කොහොමද තේරුම් ගන්න ඕනේ කියලා අපි පැහැදිලි කරගන්න ඕනේ. මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සත්පුරුෂයන් වහන්සේ තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ මේ භාගතුන් වහන්සේ ලෝකයාට පැහැදිලි කරලා දෙනවා
විවර කරලා දෙනවා. මේ සාංශාරිකව තියෙන භයානකකම සසරක තියෙන දුක්ඛිත ස්වභාවය පැහැදිලි කරලා දෙමින් ඒ උතුම් වූ නිවන පිළිබඳවත් පැහැදිලි කරලා ඒ දුකෙන් නිදහස් වෙලා නිවන් දකින්න කියලා ඒ පෙන්නපු මඟ පෙන්වීමක් තිබෙනවා. මේ තමයි ලෝකයට කරන්න පුළුවන් විශාලම සේවය, විශාලම ගුණවත්කම. සමහර වෙලාවට මෙච්චර ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් යුක්ත වෙච්ච අපරිමිත ගුණයන්ගෙන් යුක්ත වෙච්ච මහා ප්‍රඥාන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නමුත් යම් වෙලාවක යම් කෙනෙක් ඒ භාගතුන් වහන්සේගේ ගුණ සම්බන්ධව හරි අවබෝධයක් වැටහීමක් නොමැතිව සමහර විට බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මකා දමන්නට විවේචනාත්මකව සමහර වෙලාවට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් දේශනා නොකළා කියලා මතක් කරනවා සමහර වෙලාවට. දේශනා නොකළ දෙයක් දේශනා කළා කියලා මතක් කරනවා. මේ කාරණා වලින් පෙන්වන්නෙම ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණය මකා දමන ස්වභාවයක්මයි. එතනදී අපි මේ පිළිබඳව ටිකක් පැහැදිලි කරගත්තොත් අද වර්තමානයේ බොහෝ අපිට අහන්නට දකින්නට ලැබෙනවා පින්දහම් කරන්නට එපායි කියලා. දන් දෙන්නට එපා, පින්කම් කරන්නට එපා කියලා. දන් දුන්නොත්, පින්කම් කළොත් සසර ගමන දික් වෙනවා. සංසාර ගමන තව දුරටත් දික් කරන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දන් දෙන්න කියලා පැනෙව්වේ නැහැ කියලා සමහර අය අපිට අහන්නට දකින්නට ලැබෙනවා. නමුත් පින්වත්නි මේ පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සඳහන් නොවන කාරණයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා හුවා දක්වන්නට හදන්නේ. එතනදී ඒ හානි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට. ඒ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ධර්මයට ඒ තියෙන ගුණයන් තමයි මේ මකා දමන්නේ. ඒ නිසා මේකත් ගුණමක භාවයක් කියලා අපිට විස්තර කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දන් දෙන්න එපා, එහෙම නැතිනම් පින්කම් කරන්න එපා කියලා දේශනා කළ තිබෙනවා නම් මම මේ කියන උදාහරණ ටික ඔබ බුද්ධිමත්ව හිතලා කල්පනා කරලා බලන්න. අපිට මුණ ගැහෙන චරිතයක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී අවුරුදු 7න් සෝහන් ඵලයටපත් වුණ ඒ විසාකා මහා උපාසිකා බවට පත් වෙනවා. මේ විසාකාව තමන්ගේ ජීවිතයේ විශේෂ පින්කම් රාශියක් සිද්ධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ ආරාම පූජාවන් සිද්ධ කරනවා. මේ සෝහන් ඵලයටපත් වෙච්ච ශ්‍රාවිකාවක්. ඒ වගේම නිරන්තරයෙන් ආගන්තුක වඩින භික්ෂූන් වහන්සේලාට විසාකා මහෝපාසිකාවගේ නිවසෙන් නිරන්තරයෙන් දානේ වළඳන්නට පුළුවන් පහසුකම සලසලා නිරන්තරයෙන් දන් දුන්න කෙනෙක්. මා ඔබට විශේෂයෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ විසාකා මහෝපාසිකාව පිළිබඳව, ඒ සිද්ධ කළ පින්කම් පිළිබඳව ඕනතරම් අපිට ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා විසාකා මහෝපාසිකාව කියලා කියන්නේ විශාල වශයෙන් දන් දුන්න කෙනෙක්. ඒ වගේම අනේ පිළිසිරිතුමා පිළිබඳව 54 කෝටියක ධනයක් වියදම් කරලා තමයි මේ ජේතවනාරාමයේ ඉදි කරලා පින්කම කරන්නේ. ඒ රන් කහවණු වලින් මේ භූමිය අතුරවලා තමයි මේ භූමිය මිලදී ගන්න. ඉතින් මේ වගේ මහ විශාල ධනයක් වියපැහැදම් කරලා පින්දහම් කරපු කෙනෙක් තමයි අනේ පිළිසිරිතුමා කියන්නේ. මේ අනේ පිළිසිරිතුමාගේ නිවසේත් නිරන්තරයෙන් ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයකට දානමය පින්කම සිද්ධ කරනවා. මේ විදිහට දන් දෙන්න ගිහිල්ලා මේ අනේ පිළිසිරිතුමා බොහෝම ආර්ථිකයෙන් දුර්වල පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විදිහට දන් දෙන එකේත් නතර කළේ නැහැ මේ අනේ පිළිසිරිතුමා. මේ විදිහට කොසල් රජුරෝ ගත්තාම දානීය පිළිබඳව අපිට සඳහන් වෙන මහා පින්කමක් තමයි අශ්‍රදුස මහා පින්කම. මේ කොසල් රජුරෝ කෝසල මල්ලිකා බිසවත්ගේ මූලිකත්වයෙන් එහෙම නැතිනම් ඒ මඟ පෙන්වීම යටතේ සිද්ධ කරන්නට යෙදෙන ශාසනය තුල සිද්ධ කරන්නට පුළුවන් එකම විශාල පින්කම හැටියට සඳහන් වෙනවා මේ අශ්‍රදස මහා පින්කම.
ඉතින් මේ වගේ මහා දානමය පින්කම් ශාසනයේ සිද්ධ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව වැඩ ඉන්නවා මේ කාලෙදී. එහෙමනම් දානේ ප්‍රතික්ෂේප කරනවා නම් දන් දෙන්න එපා සසර ගමන දික් වෙනවා කියලා පෙන්නනවා නම් මේ බුදුරජාණන් වහන්සේ මේ පින්කම් සියල්ල වළක්වන්නට ඕනේ. මේ පින්කම් සිද්ධ කරන වෙලාවේදී එහෙම නැතිනම් මතක් කරන්නට ඕනේ මේ පින්කම් කරලා සසර ගමන දික් කරගන්න එපා ඔබ. සසර ගමන කෙටි කරගන්න නම් ඔබ දන් දෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නට ඕනේ. දේශනා කරන්නට ඕනේ. එහෙමනම් කොතනකවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කරන පින්කමක් සිද්ධ කරන්නට එපා කියලා අනුශාසනා කළා නැහැ. ඒ පින්කම් සිද්ධ නොකළ යුතුයි කියලා අනුශාසනා කළා නැහැ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට යහපත පිණිස දේශනා කළ යහපත පිණිස පනවපු සත්පුරුෂයන් විසින් පනවන ලද්දක් විදිහට මේ දාණය සඳහන් වෙනවා. ඉතින් සත්පුරුෂයන් විසින් පනවන්නට යෙදුන සත්පුරුෂ ධර්මයක් මේ දාණය කියන්නේ. එහෙමනම් මේ දාණය එපා කියලා පනවනවා නම් ඒක නොකළ යුතුයි කියලා පනවනවා නම් මේ අසත්පුරුෂකමක්මයි අසත්පුරුෂ පැනවීමක්මයි. එමනම් බුදුරජාණන් වහන්සේ දන් දෙන්න එපා කියලා කියනවා නම් උන්වහන්සේ ලෝකයට පෙන්වපු ගුණ ධර්මයක් මකලා දානවා. ඒ ගුණ ධර්මයේ විකෘති කරලා දානවා. එහෙමනම් ඒක මක්කෝ ගණයට සලකන්න පුළුවන් අසත්පුරුෂ ක්‍රියාවක්. මැකීමක්, ගුණ මැකීමක්, එහෙම නැතිනම් ගුණ ධර්මයන්ගේ හඟවීමක්, මකලා දැමීමක් වෙනවා. ඒකට ගුණ මකුකම කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතනින් පටන් ගත්තාම ගුණ මකුකම අපේ සමාජයේ දක්වාම පැතිරෙන කාරණයක්. ඉතින් මම මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවක්ම මකලා දානවා කියලා මතක් කළේ අද වර්තමානයේ මේ වෙනකොට මේක සමාජගත කරමින් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේලා මේ දාණය පැනවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට අල්ප මාත්‍රයක හරි අයහපත පිණිස අවඩ පිණිස හානි වෙන දෙයක් තියෙනවා නම් ඒ දේ සිද්ධ කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ කියලා. අල්ප මාත්‍රයක හෝ හානියක් අයහපතක් අවඩක් වෙනවා නම් ඒ දේ පනවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි අල්ප මාත්‍රයකින් හෝ යහපත සැලසෙනවා නම් යම් කෙනෙකුට වැඩ පිණිස වෙනවා නම් හිත පිණිස වෙනවා නම් ඒ ධර්මතාවයේ නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නෙත් නැහැ කියලා. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. අල්ප මාත්‍රයකින් හෝ අයහපත පිණිස පවතිනවා නම් ඒ දේ කරන්න කියලා පනවන්නේ නැහැ. වගේම අල්ප මාත්‍රයකින් හෝ යහපත පිණිස පවතිනවා නම් ඒ දේ සිද්ධ කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් දානයත් බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට අල්ප මාත්‍රයකින් හෝ අයහපත පිණිස අවඩ පිණිස පවතිනවා නම් දන් දෙන්න කියලා දේශනා නොකර තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දානේ ප්‍රතික්ෂේප කළා නැහැ. පින්කම් ප්‍රතික්ෂේප කළා නැහැ. පින්කම් කරන්න කියලා සිහිපත් කරලා තියෙනවා. වහන්සේත් එක්කම දේශනා කරනවා දන් දීලා පමණක් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. හොඳට නුවණක් ඇති කරගන්නට ඕනේ. නුවණ නැතිකම නිසා සසර ගමන යන්නේ. දම් දුන්න නිසා සසරක් වැඩි වෙනව නෙමෙයි. අවිද්‍යාව නිසායි සසර වැඩි වෙන්නේ. කර්මය නිසා සසර දික් වෙනවා කියලා පෙන්නනවා නම් බුදුරජාණන් වහන්සේ කර්මයේ මුලට පෙන්නලා කර්මය නිසායි මේ සසර ගමන ඇති වෙන්නේ කියලා පෙන්වන්නට ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව සහ තණ්හාව නිසායි මේ සසර ගමන දික් වෙලා තියෙන්නේ. මහණෙනි ඔබත් මමත් මේ සසරේ ඇවිද්දනම් මේ තාක් දුරට යම් තාක් දුරට තව සසරේ ඔබට ඇවිදින්නට තිබෙනවා නම් ඒකට හේතුව අවිද්‍යාවෙන් වැහුණු නිසා තණ්හාවෙන් බැඳුණු නිසා කියලා පෙන්නනවා. එහෙම නැතුව පින් කරපු නිසා කියලා දහමේ පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වපු ගුණ ධර්මයක් තමයි මකලා දාන්නේ. මේකට කියන්නේ ගුණමකුකම කියලා. අපි හිතමු සමාජයට ගත්තාම මේ කාරණේ සමහර වෙලාවට ස්වාමියාගේ ගුණ ටික බිරිඳ මකලා දානවා. සමහරලාට බිරිඳගේ ගුණ ටික ස්වාමියා මකලා දානවා. ඒ වගේම දරුවන්ගේ ගුණ මකලා දානවා. දෙමව්පියන්ගේ ගුණ මකලා දානවා. මේ විදිහට ගත්තාම සමාජයේ අපි ඕනෝන් අතර තියෙන සම්බන්ධකම් අතරින් ගත්තාම
කෙනා තව කෙනෙකුගේ ගුණයක් මකලා දාන්න පුළුවන්කම තිබෙනවා. එතනදී ගුණය මකනවා කියන තැනකින් අදහස් කරන්නේ යහපත් දෙයක් සිද්ධ කළාම ඒ යහපත් දෙයක් කියලා අගයීමකට ලක් නොකරනවා නම් ඒකම ගුණය මකලා දාන ස්වභාවයකටපත් වෙනවා. අපි ගත්තොත් එහෙම සමාජය තුල හොඳ වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. හොඳ වැඩ කරන අය හොයාගන්න පුළුවන්. නමුත් ඒ හොඳ වැඩ කරන අයගේ කරන වැඩ පිළිබඳව කරන වැඩ එහෙම නැතිනම් ඒ හොඳ ක්‍රියාවන් අගයීමකට ලක් වෙන්නේ නැහැ. ඒ අය විවේචනය කරනවා. ඒ අයගේ තියෙන පුංචි හරි අඩුපාඩුවක් හොයනවා. ඒ විදිහට අඩුපාඩු හොයමින් ඒ අය විවේචනය කරනවා. 99ක් හොඳ තිබිද්දි සමහර වෙලාවට එකම එක අඩුපාඩුව තමයි වැරද්ද තමයි පේන්නේ. ඒක අර 99ම තියෙන ගුණයන් මකලා දානවා. මෙන්න මේකට ගුණමකුකම කියලා කියනවා. ඔබට මම පුංචි උදාහරණයක් කියන්නම්. මහා විශාල කළු ලෑල්ලක් බ්ලැක් බෝඩ් එකක් අපි පාසල් යන කාලෙදී අපිට තමන්ගේ දැනුම ප්‍රචාරණය කළේ මේ කළු ලෑල්ල හරහා. මේ කළු ලෑල්ලේ සුදු පාට චෝක් වලින් එහෙම නැතිනම් රටහුණු වලින් තමයි අපිට ඉගෙන ගන්න අවශ්‍ය කරන අකුරු වෙන්න පුළුවන් රූප සටහන් වෙන්න ඒ අවශ්‍ය කරන දැනුම බෙදලා දුන්නේ. මේ මහ විශාල කළු ලෑල්ලේ අපිට එකම එක සුදු පාට තිතක් තිබ්බොත් රටහුණු වලින් එකම එක සුදු පාට තිතක් තිබුණොත් අපිට අර මේ කළු ලෑල්ලේ තියෙන සියලුම කළු ටිකට වඩා අර තියෙන සුදු පාට පේනවා කැපිලා පේනවා හොඳට. ඒ කැපිලා පේන්න ඕන නිසා තමයි කළු පාට පසුබිමක සුදු පාට රටහුණු වලින් අකුරු කළේ. එහෙනම් මහ විශාල කළු පාට ප්‍රදේශයක අපිට සුදු පාට ටික පෙනුන නිසා තමයි අපි එයින් අධ්‍යාපනය ලබා ගත්තේ අපිට ඒ සුදු පාට දැකපු නිසායි. නමුත් ඕකේ අර්ථ දෙකක් තියෙනවා. අච්චර අර තියෙන කළු පාට පේන්නේ නැතුව අපිට තිබිච්ච සුදු පාට විතරක්ම පෙනුණා කියන තැනකින් කෙනෙක් ඕක වැරදි විදිහට එහෙම නැතිනම් ඕක වෙනත් පැත්තකට අර්ථය ගන්න පුළුවන්. කළු පාට නොපෙනී සුදු පාට විතරක් පෙනුන නිසා කියලා. නමුත් අපි කළු පාට දිහා විතරක් අපි බලාගෙන හිටියානම් අපිට ඒ කළු ලෑල්ල ලියපු එකම අකුරක්වත් එකම රූප සටහනක්වත් ඒන් උගන්වපු කිසිදු පාඩමක් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැති වෙයි. හැබැයි මේ කළු පාට පසුබිම විශාල කළු පාට පසුබිමක් තිබුණත් ඒ තුල අපිට සුදු පාටින් අකුරු කරපු රූප කරපු දේ පෙනුණා නම් ඒ අපි ඒ දිහා වැඩිපුර අවධානය යොමු කරලා බලපු නිසායි. ඒ නිසා අපිට අකුරු කරන්න එහෙම නැතිනම් මේ අධ්‍යාපනයේ නිසි විදිහට ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණේ අපි කළු පාට පැත්තට අවධානය යොමු කරන්නේ සුදු පාට පැත්තට අවධානය යොමු කරපු නිසායි. හොඳ පැත්ත සහ නරක පැත්ත මම මෙතනදී අර්ථය ගන්නම්. කළු පාට නරක පැත්තත් සුදු පාට හොඳ පැත්තත් විදිහට. හොඳ පාටට අපේ එහෙම නැතිනම් සුදු පාටට අපේ අවධානය යොමු කරපු නිසායි අපිට ඒ තුල අන්තර්ගත වෙන දේ ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණේ. තේරුම් ගන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අපි කළු පාට පැත්තට අවධානය යොමු කළා නම් අපිට ඊගන්නපු දේවල් මොනවාක්වත් තේරෙන්නේ නැති වෙයි. ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැති වෙයි. මේක අපේ ජීවිතයට ගන්න. එතනදී අපි තේරුම් ගන්න ඕනේ වැරදි දේ වැරදි බවට තේරුම් ගන්නට ඕනේ. හරි දේ හරි බවට තේරුම් ගන්නත් ඕනේ. හරි දේ අගය කරන්නත් ඕනේ. වැරදි දේ නිවැරදි කරන්නත් ඕනේ. අද වර්තමාන සමාජයේ මේ දේ කරන්නේ වැරදි දේ නිවැරදි කරනවා නෙමෙයි. වැරදි දේ නිවැරදි පැත්තට යොමු කරනවා නෙමෙයි. වැරදි දේ හදාගන්න උපකාර කරනවා නෙමෙයි. මෙන්න මේ වැරදි දේ අල්ලගෙන මේ වැරදි දේ මතම විවේචනය කරමින් ගැරහීමකට ලක් කරමින් කටයුතු කරනවා. ඒ නරක පැත්ත විතරක් ඉස්මතු කරලා ඒවල්ම විතරක් විවේචනය කරන්නට පෙළඹිලා තිබෙනවා. මම මේක අපේ සමාජ පැහැදිලි කරන්නම්. මේ තුල මේ කතා කරන වචනයක් තුල එකම වචනයක් තුලවත් කිසිදු කෙනෙකුට අගතියක් සිදු කිරීමේ චේතනාවකින් නෙමෙයි මම මේ උදාහරණ ගන්නෙ. මේ උදාහරණ ගන්නට හේතු වෙන්නේ මේක පැහැදිලි කරන්න ඕන නිසායි. අද වර්තමානයේ ගත්තාම විශේෂයෙන්ම මාධ්‍ය ජාලයන් හරහා ඒකෙදී ආගමික කටයුතු පිළිබඳව ධර්මයේ ප්‍රචාරණය කරන මාධ්‍ය ගැන නෙමෙයි මම මේ සඳහන් කරන්නේ. විශේෂයෙන්ම වාණිජ්‍යමය පැත්තට නැඹුරු වෙච්ච මාධ්‍ය හරහා අපිට අහන්නට දකින්නට ලැබෙන්නෙම තොරතුරු විදිහට ප්‍රවෘත්ති විදිහට
සමාජයේ තුල තිබෙන වැරදි කාරණාවන් පිළිබඳව පමණයි. නිවැරදි දේවල් සමාජගත කරන එක බොහොම අඩුයි දකින්නට තිබෙනවා. ඒ වාණිජ මාධ්‍ය හරහා විශේෂයෙන්ම කතා කරන විශේෂයෙන්ම ප්‍රවෘත්ති පිළිබඳව ගත්තහම මරපු දේවල් පිළිබඳවම තමයි අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ. 99%ක්ම ගත්තහම තියෙන්නේ මේ සමාජයේ තුල පෙනෙන පිළිබිඹු වෙන වැරදි දේවල් පිළිබඳව කරන විවේචනයක්මයි. තව කෙනෙක් තවත් කෙනෙක්ව විවේචනය කරලා කතා කරනවා. තව කෙනෙක් පහත් කරලා කතා කරනවා. කෙනෙකුට හානි පිණිස එහෙම නැතිනම් අවැඩ පිණිස සිදු කරන දේවල්ම තමයි අද ප්‍රවෘත්ති බවට පත් වෙලා තිබෙන්නේ. මේවා ප්‍රවෘත්ති වෙන්න පුළුවන්. නමුත් මේවා සමාජගත වීමෙන් තව තවත් සමාජයට යහපතක් වෙනවට වඩා අයහපතක්ම වෙන බව තමයි දකින්නට තිබෙන්නේ. ඒ තුල සමාජයේ තව කෙනෙකුට යහපතක් කරපු කෙනෙක් එහෙම නැතිනම් හොඳ දේවල් කරන අය සමාජයේ ඉන්නවා. නමුත් මේවා ප්‍රවෘත්ති විදිහට ඉදිරිපත් වෙනවා බොහොම හරි අඩුයි. සමාජ සත්කාරයන් යහපත් කරන දේවල් දකින්නට ලැබෙනවා බොහොම කලාතුරකින්. ඒව නොලැබෙනවම නෙමෙයි. නමුත් හරිම දුර්ලභයි, හරිම අඩුයි. නමුත් යහපත නොවන අයහපත පිණිසම පවතින දේවල් විශාල වශයෙන් විවේචනාත්මකව කතා කරන දේවල් තමයි අද පුවත් බවට පත් වෙලා තියෙන්නේ. මේ තුලින් සමාජයට දෙන පණිවිඩය මොකක්ද? ඒ මනස නිරන්තරයෙන් මේ පැත්තට නැඹුරු වෙලා ඒ මානසික විකෘතිභාවයන් වලට පත් වෙනවා. ඒ අයත් ආවේගශීලී පුද්ගලයන් බවට පත් වෙනවා. මේ දේ කලේ සමාජයේ තියෙන ಗುಣ වහලා අගුණ එළියට ඉලිප්පලා අයහපත වෙනස පවතින දේවල්ම ප්‍රචාරණය කිරීමයි කියලා මා දකින්නේ. ඒ නිසා මේ දේවල් පෙන්වන්නට ඕනේ. හැබැයි මේ දේවල් හදා ගන්නවා කියන තැනකින් මිසක් ඒවා විවේචනය කරනවා කියන තැනකට ඉඩ තියන්න නෙමෙයි. ඒ නිසා අපි කවුරුත් මිනිස්සු හැටියට අපේ හැම කෙනෙකුගේම ජීවිතවල හොඳ පැත්ත වගේම නරක පැත්ත තියෙන්න පුළුවන්. යහපත් පැත්ත වගේම අයහපත් පැත්ත තියෙන්න පුළුවන්. මොකද අපි කවුරුත් ਸਰව සම්පූර්ණ පුද්ගලයෝ හැටියට මේ ලෝකයේ ඉපදිච්ච අය නෙමෙයි. නමුත් එහෙම ඉපදිනුනේ නැති වුණත් අපි අපේ අඩුපාඩු අගුණ දුර්වලකම් අඩු කරගෙන යහපත් පැත්ත වැඩි දියුණු කරගන්න උත්සාහවත් වෙන පිරිසක් බවට පත් වෙන්නට ඕන කරනවා. ඉතින් ඒ නිසා හොඳ දේ හොඳ හැටියට ඇගීමකට ලක් කරන්නට ඕනේ. යහපත් දේ අගයන්න පුරුදු වෙන්නට ඕනේ. එහෙම නොවුනොත් තමයි ගුණමකු භාවයකට අපේ ජීවිතපත් වෙන්නේ. ගුණමකු භාවයකට එහෙම නැතිනම් ගුණේ මකා දමන තැනකටපත් වෙන්නේ. යම් කෙනෙක් පුංචි හෝ හොඳ දෙයක් කළොත් ඒ දේ අගීමකට ලක් කරනවා හරි අඩුයි. හැබැයි පුංචි හරි වැරද්දක් සිද්ධ වුණොත් ඒ වැරද්දට විවේචනය කරන්න මහ විශාල පිරිසක් පෙළඹිලා ඉන්නවා. අපි නිකන් මෙහෙම හිතමු. කවුරු හරි කෙනෙක් පන්සලට ගිහිල්ලා පොය දවසේ සිල් සමාදන් වෙනවා. මේ තරුණ කෙනෙක් පොය දවසේ සිල් සමාදන් වෙනකොට මේ තරුණ කෙනෙක් සමාදන් වීම ඇගීමකට ලක් කරන්නේ. බොහොම හොඳ ක්‍රියාවක් කියලා කවුද කතා කරන්නේ? කවුද ඒ කෙනාට ඒක තවදුරටත් සිද්ධ කරන්න දිරිගන්වන්නේ? එහෙම සිද්ධ කරනවා හරි අඩුයි අපි සමාජය තුළ දකිනවා. යම් කෙනෙක් මේ විදිහට සිල් සමාදන් වෙලා ඉන්නවා දකින්නකොට තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, තරුණ පුතෙක් වෙන්න පුළුවන්, දියණියක් වෙන්න පුළුවන්. සමාජයේ දකින්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා, එහෙම නැතිනම් මොකක් හරි පෞද්ගලිකව ගැටලුවක් ඇති වෙලා. එහෙම නැතිනම් සිල් අරගෙන ඉන්නේ. අර කෙනාට ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස සිල් සමාදන් වෙන්න ඉඩ හසර සලසලා නැහැ. හැම කෙනෙක්ම මේ කෙනාගේ අඩුවක්මයි හොයන්නේ. කතා බහ වෙනවා මේ කෙනා මොකක් හින්දාද මේ සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා ඒ කෙනාගේ තියෙන දුර්වලකමක් හොයන්න උත්සාහවත් වෙනවා. සමහර වෙලාවට වටින් පිටින් තොරතුරු දන්න තොරතුරු හොයන අයගෙන් අහලා දැනගත්තාම මේ කෙනා මේ සිල් සමාදන් වෙලා ඉන්නේ මොකක් නිසාද කියන එක හොයාගෙන සමහර වෙලාවට ඔන්න විවේචනය කරනවා. ඔය සිල් අරගත්තට මෙන්න මෙහෙමයි. මෙන්න මේ දේවල් තමයි මේ කරලා තියෙන්නේ කියලා අර අගුණ දුර්වලකම් ටිකම ඉස්මතු කරලා කතා කරනවා. එදා දවසට සිල් සමාදන් වෙලා කරන යහපත පිළිබඳව ඇගීමකට ලක් කරන්නේ නැහැ. ඒ කෙනාගේ ගුණ ධර්මය මකලා දාලා ඒ කෙනා තුළ තිබිච්ච අඩුපාඩු ඉස්මතු කරලා ඒ අය තුළ තිබුණ අගුණ දුර්වලකම් විවේචනයට ලක් කරනවා. මේකයි ගුණමකුකමයි ස්වභාවය. ඒ වගේම බලන්න ඒ කෙනාට යහපත් පැත්තට යන්න තියෙන ඉඩ වළක්වලා දානව නේද මේ ගුණමකුභාවය නිසා. යම් කෙනෙකුට වැරද්ද නිවැරදි කරගන්න ඉඩ හදලා දෙන්නේ නැහැ මේ ගුණමකුකම නිසා. මේ නිසා බලන්න සමාජය තුළ මොනතරම්
ව්‍යසනයන් වලටපත් වෙලා තියෙනවද කියන එක. මේ කතා කරන්නේ සමාජයක් ගැන කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ තමා ගැන. තමන්ගේ මානසික මට්ටම පිළිබඳව. මේ විදිහට අපි අපේ මානසික පැත්තට ආවොත් අපි කල්පනා කරලා බලන්න අපි මේ මිනුම් දණ්ඩ තෝරාගත්ත විදිහේ දෝෂයක් තියෙන්නේ. හැම වෙලෙම අපි පුද්ගල වශයෙන් අරගෙන පුද්ගල ස්වභාවයේ තීරුම් අරගෙන කටයුතු කරනවා වෙනුවට අපි පුද්ගල වශයෙන් අරගෙන තමන්ට සාපේක්ෂව තව කෙනෙකුගේ ಗುಣධර්ම ටිකක් දියුණු වෙලා තියෙනවා නම් අපි මේකට ඊර්ෂියාවක් ඇති වෙනවා. අපේ මනසේ ඊර්ෂියාව මුල් කරගෙන එහෙම නැතිනම් ಗುಣමකුකමක් ඇති වෙනවා. ඒ ඊර්ෂියාව මුල් කරගෙන ඇති වෙන කාරණය. තව කෙනෙක් තමන්ට වඩා කැපිලා පේනවා නම් රූප ස්වභාවයෙන් පවා තමන්ට වඩා ලස්සනයි නම් එහෙම නැතිනම් කටහඬින් තමන්ට වඩා හඬවත් නම් ඒ වගේම කරන කියන කාරණා තුළින් තමන්ට වඩා ඉදිරියෙන් නම් ඉන්නේ. සමහර වෙලාවට පාසල් අධ්‍යාපනයේ වෙන්න පුළුවන්. බාහිර ක්‍රියාකාරකම් වල රැකී ආරක්ෂා ආදී දේවල් වල වෙන්න පුළුවන්. තමන්ට වඩා කෙනෙක් දක්ෂකමින් ඉදිරියට යනවා නම් මෙන්න මේ කෙනා පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන්කම තියෙන්නේ කොයි වගේ වෙලාවකද කියලා මේ කෙනා හොයන්නේ කෙනාගේ තියෙන අඩුපාඩුවක්මයි අගුණ දුර්වලකමක්මයි. ඒවා විවේචනාත්මකව කතා කරනවා. මේ විවේචනාත්මකව කතා කිරීම තුළ සිද්ධ වෙලා තියෙන්නේ ಗುಣමකුකමයි. එහෙමනම් තමන්ගේ මානසික පැත්තේ දේ දරන්න බැරිකමයි මේ කාරණාවට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. මනසේ අපි කටයුතු කරනකොට ගනුදෙනු කරනකොට මේ හිතේ තියෙනවා මහා කෙලෙස් ගොඩක්. ඒ කෙලෙස් වලින් එක කෙලෙසයක් තමයි මේ මක්ක කියලා කියන්නේ. ಗುಣමකුකම. මේක ඇති වෙන්නේ ඊර්ෂ්‍යාව මුල් කරගෙන. තමන්ගේ හිතේ තියෙනවා තව කෙනෙක් කෙරෙහි ඇති කරගනු ලබන ඊර්ෂ්‍යාව. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි මානසිකව ක්‍රියාත්මක වෙන විදිහ පිළිබඳව විමසලා බැලුවාම හැම වෙලෙම මාන්නයත් මුල් කරගෙන එහෙම නැතිනම් මිනුම් දණ්ඩක් තමන්ගේ හිතේ හදා ගන්නවා, මනින ක්‍රමයක් හදා ගන්නවා. තමන්ට වඩා පහත් නම් යම් කෙනෙක් ඒ පල්ලෙහායේ ඉන්න කෙනා පිළිබඳව තමන්ට විශාල වශයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තමන්ට වඩා ඉහළට යනවා නම් යම් කෙනෙක් ඒ ඉහළට යන කෙනාට ඒ ඉහළට යෑමට බාධා පමුණුවන විදිහේ මානසික මට්ටමක් ගොඩ නැගෙනවා. එතනදී අපි බලන්නට ඕනේ මේ මානසික පැත්තේ තියෙන අඩුපාඩුව මොකක්ද කියලා. ඒ අඩුපාඩුව තමයි අපි මේ පුද්ගල වශයෙන් අරගෙන කරන ලද ගනුදෙනුව කෙලෙස් වලින් මිශ්‍ර කරලා ඒ මිශ්‍ර වෙච්ච කෙලෙස්යන්ගෙන් මේ හිතේ වැඩ කරන ස්වභාවය පේන්නේ නැතුව යනවා. අඳුන ගන්න බැරුව යනවා. ඒ නිසා තව කෙනෙකුගේ ස්වභාවය අපිට ධර්මතාවයක් විදිහට හඳුනා ගන්න බැරුව යනවා. එතනදී වෙන හානිය තමයි අයහපත තමයි මේ පැත්තේ මානසික මට්ටම තේරුම් ගන්න බැරුව යෑමෙන් තමන් සසරට යොමු වෙන්න තියෙන හේතුව තව දුරටත් සකස් කර ගන්නවා. අවිද්‍යාවෙන් තණ්හාවෙන් වෙලිලා අවිද්‍යාවෙන් රැවටිලා මේ සසර ගමන තව දික් කර ගන්නට හේතු උනේ මෙන්න මේ වගේ මෝඩකමක් මිස මම අර මුලින් සඳහන් කළ පින්කම් සිද්ධ කිරීම නෙමෙයි. මෙන්න මේ මෝඩ අනුවණකම තමයි මේ විදිහේ සසර ගමන දික් කරන්නට තව උපකාර කරන්නේ. එතනදී අඥානකම එහෙම නැතිනම් අනුවණකම මුල් කරගෙනයි මේ ධර්මතාව උපදින්නේ. ප්‍රඥාවෙන් තොර වූ බවක් නිසාමයි මේ කියන ඊර්ෂ්‍යාව එහෙම නැතිනම් මේ කියන ಗುಣමකුභාවය උපද්දව ගන්න පුළුවන්කම තියෙනවා. එතනදී අපි වෙන් කරලා හඳුනා ගන්නට ඕනේ මේ ಗುಣමකුභාවය තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව. හැම වෙලෙම තමන් තමයි දන්නේ, තමන් තමයි දක්ෂ, ඒ වගේම තමන්ට වඩා තව කෙනෙක් මේ ලෝකේ නැහැ කියන මට්ටමින් යම් කෙනෙක් හිතනවා නම් ඒ මට්ටම පවත්වාගෙන යන්න නම් තමන්ට වඩා දක්ෂ කෙනෙක් සමාජය තුළ පිළිබිඹු වෙන්න බැරි වෙන විදිහට තමන්ගේ මනසින් ඒ සියලුම දක්ෂයන්ගේ අඩුපාඩුම හොයනවා. අගුණ දුර්වලකම්ම හොයනවා. ඒවා උලුප්පලා ගන්නවා.
ඒවා උලුප්පලා අරගෙන එහෙම නැතිනම් ඒවා ප්‍රධාන කරගෙන ඒවා තවදුරටත් ප්‍රකට කරලා ඒවම විවේචනය කරනවා. එතකොට ඒ කෙනා තුළ තියෙන යහපත් හොඳ දේවල් ටික ඔක්කොම යටපත් කරලා අයහපත් දේ උඩට ඔසවලා අරගෙන අර යහපත් දේ මකලා දානවා. මෙන්න මෙහෙමයි ගුණමකුකම ඇති වෙන්නේ. මේ විදිහටයි ගුණමකුකමේ ක්‍රියාකාරකම වෙන්නේ. එහෙමනම් තමන්ගේ මානසික මට්ටමේ ඉස්සල්ලාම ගුණමකුකම ඇති වෙනවා. තමන්ගේ තියෙන ගුණවත්කම මකලා දානවා ඉස්සල්ලාම අනුන්ගේ ගුණවත්කම මකන්න ඉස්සර වෙලා. තමන්ගේ හිතේ තියෙන යහපත් චේතනා ටික පළමුවෙන්ම මකලා තමයි මේ ගුණමකුකම පටන් ගන්න. එතකොට තමනුත් නිකම්ම ගුණමකුකමට පත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉස්සල්ලාම මම මේක මෙහෙම මතක් කරන්නම්. අපේ හිතවල තියෙන කුසල අදහස්, හොඳ යහපත් සිතුවිලි, මේ යහපත් ආකල්ප ටික මේ සියල්ල මකලා දාලා අයහපත් වූ සිතුවිලි ටිකක් උපද්දවන එක සිද්ධ කරනවා පළමුවෙන්ම. එහෙමනම් තමන්ගේ තියෙන ගුණයන් මකලා දාන එක පළමුවෙන්ම සිද්ධ වෙනවා. තමන්ගේ හිතේ තියෙන මේ ගුණධර්ම ටික මකලා දාලා අගුණ දුර්වලකමක්ම ඉස්මතු වෙලා තියෙනවා කියන එක පළමුවෙන්ම තේරුම් ගන්නට ඕනේ. එතකොට ගුණමකුකම ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන තමන්ගේ හිතේ පැත්තෙන් තමන්ට. තමන්ගේ තියෙන හොඳ දේවල් ටික ඔක්කොම යට කරගෙන අයහපත් දේවල් අකුසලයන් ටික ඉස්මතු කරගෙන චේතනා ටික අයහපත් පැත්තට වැඩ කරන එහෙම නැතිනම් දුක් පීඩාවන් ගෙන දෙන සසර ගමනක් හදන්නට හේතු වෙන ධර්මතා ටික වැඩි වෙලා තියෙනවා ගුණ ධර්ම ටික යට කරගෙන. මේ විදිහට යහපත් පැත්තට තියෙන ධර්මතා ටික යට කරලා මකලා දාලා අයහපත් පැත්තේ ධර්මතා ටික ඔසවලා අරගත්තාම තමයි මේ ගුණමකුකම තමන්ගේ මානසික මට්ටමේම පළමුවෙන් ඇති වෙලා තියෙන්නේ. එහෙම ඇති කරගත්ත මානසික මට්ටමට අනුවයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අන් අය දිහා බලනවා ඒ විදිහේ මානසික මට්ටමකින්. තමන්ගේ පැත්තෙන් තමන් විනාශ වෙලා ඒ විනාශ වෙච්ච මානසික මට්ටමකින් තමයි අන් අය දිහා දැන් බලන්නේ. ඒ බලනකොට අන් අයගේ අඩුපාඩුම පේනවා මිසක් ගුණධර්මයන් පේන මට්ටමටපත් වෙලා නැහැ. අන් අයගේ අගුණ දුර්වලකම්ම පේනවා මිසක් ගුණධර්ම ටික පේන්නේ නැහැ. යහපත් පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා අන් අයගේද අයහපත් පැත්ත වැහිලා ගුණධර්ම ටික වැහිලා මකලා දානවා. ඒ ගුණධර්ම ටික අයහපත් පැත්ත විතරක්ම පේනකොට යහපත් පැත්ත වහලා දාලා මකලා දාලා අයහපත් පැත්ත විතරක්ම පිළිඹු වෙනකොට ඒ කෙනාගේ ගුණය මකලා දාන ස්වභාවයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ මානසික මට්ටම තවදුරටත් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම කෙනාගේ තියෙන අගුණ දුර්වලකම් ටික විතරක්ම පේනවා. ගුණධර්ම ටික සම්පූර්ණයෙන්ම වැහිලා යනවා, යටපත් වෙලා යනවා. ඒ නිසා කෙනෙක් දිහා බලන්නෙම වැරදි කෝණයකින්, වැරදි අදහසකින්, වැරදි ආකල්පයකින්. පේන්නෙම වැරදි ටිකක්, අඩුපාඩු ටිකක් විතරයි. යහපත් පැත්ත පේන්නෙම නැති විදිහට යනවා. මොකද එහෙම වෙන්නේ හේතුව තමන්ගේ මානසික පැත්තේ යහපත් පැත්ත දකින විදිහ හැදිලා නැහැ. තමන්ට තමන්ගේ පැත්තේ තියෙන යහපත් පැත්තවත් පේන්නේ නැති විදිහටයි මනස හැදිලා තියෙන්නේ. එතකොට අන් අයගේ අඩුපාඩු වැරදි විතරක්ම පේනවා, ಗುಣ ධර්මයන් ටික වහලා දාලා. එන්න මේ මානසික මට්ටම තමයි ಗುಣමකුකමේ ස්වභාවය. ඉතින් මේ විදිහට බලන්න පුරුදු වුණාම මොන දෙයක් කළත්, කවුරු මොන දේ කළත්, යහපත් දේ කළත් ඒ යහපත් දේ තුල අයහපත් දේම එහෙම නැතිනම් අඩුපාඩුවම පේනවා මිසක් යහපත් පැත්ත පේන්නේ නැති බවටපත් වෙනවා. හැබැයි එතනදී අඩුපාඩු අඳුන ගන්න ඕනේ. අඩුපාඩු දකින්න ඕනේ. හැබැයි මේ අඩුපාඩු අඳුනගන්නේ දකින්නේ විවේචනය කරන ගුණය මකලා දාන පැත්තට නොවෙන්නයි ඕනේ. ඒ අඩුපාඩු ටිකත් හදාගෙන තව දුරටත් ಗುಣධර්ම ටික දියුණු කරලා ගුණවත්කමක් ඇති කරගන්නා වූ පැත්තට මඟ පෙන්වන්න, ඒ පැත්ත කියලා දෙන්න නම් දකින්නේ අන්නේ දැක්ම තමයි දහම තුල දකින්න ඕන නිවැරදි ක්‍රමවේදය. එහෙම නැතිනම් අඩුපාඩු ටික දැකලා අහක බලාගෙන ඉන්නවා කියන කාරණාව නෙමෙයි වෙන්න ඕනේ. අඩුපාඩු ටික දකින්න. හැබැයි අඩුපාඩු ටික හඳුනා ගන්න. හැබැයි මේ අඩුපාඩු නිසා තව කෙනෙකුගේ ගුණය මකා දමන විදිහට ගුණමක වෙන්න එපා. අනුත් කෙනෙකුගේ ගුණය වර්ණනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අගීමකට ලක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් හිත තුල තියෙන
අඩුපාඩු ටික දකින්න. හැබැයි ඒ අඩුපාඩු ටික ගුණමකු භාවයකින් දකින්න එපා. ඒ ටික හඳුනාගෙන ඒ ටික අඩුපාඩු ටික නිවැරදි කරලා එහෙම නැතිනම් වැරදි ටික සකස් කරලා නිවැරදි භාවයට පත් කරනවා කියන පැත්තෙන් දකින්න පුරුදු වෙන්න. ඉස්සලා තමන්ගේ පැත්තෙන් මේ ක්‍රමය හදාගත්තොත් අන් අයට ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ පැත්තෙන් මේ ක්‍රමය හදාගන්න කියලා කිව්ව එක මම ටිකක් පැහැදිලි කරන්නම්, විස්තර කරන්නම්. තමන්ගේ හිතේ පහළ වෙනවා කියන්නකෝ කුසල සිතුවිලි ටිකක්, පිං සිතුවිලි ටිකක්, යහපත් චේතනා ටිකක්, අන් අයට උදව් උපකාර කරන එකේ ඉඳන් තමන්ගේ මනස පැත්තට නැඹුරු වෙලා අකුසල ධර්මයන්ගෙන් හිත මුදවලා කුසල ධර්මයන්ගේ පැත්තට හිත හරවන්න පුළුවන් විදිහේ ධර්ම කරුණු වලට කටයුතු කරන විදිහට මනස ක්‍රියාත්මක වෙන්න ඉඩ සලසනවා නම් මෙන්න හිතේ යහපත් පැත්ත හඳුනා ගන්නට ඕනේ. මේ යහපත් පැත්තට බාධා කරන්නේ මොන වගේ දේවල්ද කියන එකත් ඊට පස්සේ හඳුනා ගන්නට ඕනේ. කුසල ධර්මයන් වලට බාධා කරන එකම ධර්මතාවයයි තියෙන්නේ, ඒ තමයි අකුසල ධර්මය. අකුසල ධර්මයේ තරම් කුසල ධර්මයකට බාධා පමුණුවන තවත් ධර්මයක් නැති තරම්. එහෙමනම් අපේ හිතේ අකුසල ධර්මයන් උපදිනකොට කුසල ධර්මයන් වහලා දාලා කුසල ධර්මයන් අයින් කරලා අකුසල ධර්මයන් උපද්දවනකොට මේ අකුසල ධර්මයන් තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා ගුණ ධර්ම වහන ගතිය. එහෙම නැතිනම් මේ ගුණමකුකම ඉස්මතු වෙලා තියෙනවා මේ කියන අකුසල සිතුවිලි තුල. එහෙමනම් අපේ හිතේ තියෙන කුසල ධර්මයන් වල තියෙන ගුණවත්භාවය මකල දාන ධර්මතාවයක් තමයි මේ අකුසල ධර්මයන් කියලා කියන්නේ. එහෙමනම් යම් හිතක අකුසල සිතුවිලි පහළ වෙනවා නම්, අකුසල සිත් උපදිනවා නම්, ඒ අකුසල සිත් නිසාමයි ඒ හිත උපදින කුසල ධර්මයන් වහලා දාන්නේ. කුසලයන් වහලා කියන්නේ එහෙම නැතිනම් යහපත වහන්නේ. යහපත් වූ දේවල් වහලා දානවා නම්, ගුණ ධර්මයන් ටික වහලා දානවා නම් මේ ධර්මයන් වලට කියන්න වෙනවා වහලා දාන නිසා, එහෙම නැතිනම් මකලා දාන නිසා මේ ධර්මයන් ගුණමකු ධර්මයෝ කියලා. අකුසල ධර්මයන් සියල්ල ගුණමකු විදිහට කතා කරන්න පුළුවන්, ගුණ මකන ධර්මයන් විදිහට. මේක කවුරුවත් කරන දෙයක්, පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි. මේ අකුසල ධර්මයන් වල ස්වභාවය එහෙමයි. එහෙමනම් මේ හිතේ අකුසල ධර්මයන් වලට ඉඩ දීලා ඒ අකුසල ධර්මයන් වලට ව්‍යාප්ත වෙන්න, ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් මේ අකුසල ධර්මයන් නිසා මේ හිත නිරන්තරයෙන්ම ගුණමකු ධර්මතාවයක් බවට පත් වෙනවා. තමන්ගේ හිතේ තියෙන ගුණධර්ම ටික වැහිලා යනවා. තමන්ගේ හිතේ තියෙන යහපත් චේතනා ටික වැහිලා යනවා. ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව වහ ගන්නවා. මෙතනින් තමයි ගුණමකුකම පටන් ගන්නෙ. හැබැයි මේක තමන්ගේ පැත්තෙන් තමන් තුළ ක්‍රියාත්මකයි කියලා හඳුනගන්න නුවණ නැහැ අපිට. එහෙම නුවණ නොතිබිච්ච නිසා තමයි ඒවා ක්‍රියාවට නගනවා. එහෙම හිතේ පහළ වෙන ඒ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාව පතිත වෙන්නේ බහැර සිද්ධිවලට, බහැර පුද්ගලයන්ට. ඒ නිසා බහැරින් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්, ඒ ක්‍රියාව කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි හිතමු ඔන්න දැන් මානසික මට්ටමේ මේ කියන විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. කුසල ධර්මයන් ටික වහලා, එහෙම නැතිනම් මකලා අකුසල ධර්මයන් ටික ක්‍රියාත්මක වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී මේ කෙලෙස් ධර්මයන්ගෙන් මිශ්‍ර වෙච්ච අකුසල ධර්මයන් ටිකෙන් ගුණ ධර්ම ටික වහලා ක්‍රියාත්මක වෙනකොට ඒ කෙලෙස් ධර්මයන් ටික බැහැරට යොමු කරලා බලනකොට ඔන්න අපිට පේන පුද්ගලයන්ගේ අඩුපාඩු ටික විතරක්ම පේනවා. අර ගුණය මැකිලා. මොකද ගුණය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන විදිහේ ගුණය හඳුනන්න පුළුවන් සිතුවිලි මනස ඇතුලේ පහළ වෙන්න ඉඩ නැහැ. මොකද මේ බැහැරින් වෙන දේවල් ටික, ක්‍රියාකාරකම් ටික හඳුනාගන්නේ මනසේ ඒ විදිහට ක්‍රියාත්මක වෙන සිතුවිලි ධාරා ටිකෙන්. බැහැරින් වෙන මොනතරම් හොඳ දේවල් ටිකක් තිබුණත් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ අකුසල සිතුවිලි නම් ඒ එකක්වත් හොඳ දේවල් හැටියට පේන්නේ නැහැ. ඒ දේවල් පේන්නේ නරක දේවල් විදිහට. මොකද අකුසල සිතකට අකුසල ක්‍රියාකාරකම් ටිකක් තමයි යහපත් විදිහට පේන්නේ. ඒකයි මේකට සමපාත වෙන්නේ. අකුසල චේතනාවලින් ගනුදෙනු කරන පුද්ගලයෙකුට බැහැර සිද්ධ වෙන අයහපත් දේවල්මයි සමපාත වෙන්නේ. මොකද එහෙම සමපාත කරන්න පුළුවන් විදිහේ පරිසරය තමන්ගේ මනසේ හදලා තියෙන නිසා.
කුසලයේ පැත්තෙන් කටයුතු කරන මානසික මට්ටමක් තියෙනවා නම් ඒ මානසික මට්ටමින් බැහැරත් ක්‍රියාකාරකම් එක කරන ගනුදෙනුවට සමපාත කරන්න පුළුවන් යහපත් වෙන්නේ තවත් කුසල ධර්මයන්ම විතරයි. එහෙමනම් බැහැරින් කරන හොඳ දේවල් ටික කුසල ධර්මයන් ටික මකලා දාන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තෙන් උපදින අකුසල මේ පැත්තේ කෙලෙස් වලින් යුක්ත වූ සිතුවිලි ධාරාවන් වලට පමණයි. තමන්ගේ හිතේ පහළ වෙන අකුසල සිතුවිලි වලින් තමන්ගේ කුසල සිතුවිලි මකලා දාලා තිබුණ නිසා බහැර කුසල අරමුණු බහැර කුසල සිදුවීම් ටිකත් වැහිලා යනවා මකලා දානවා. මෙන්න ගුණමකුකමේ ස්වභාවය. ගුණමකුකමේ තියෙන ක්‍රියාත්මක වීම. මේකේ ක්‍රියාව හඳුනා නොගත්තොත් බහැර පුද්ගලයන් විවේචනය කරන්න, අඩුපාඩු විතරක්ම කතා කරන්න, අගුණ දුර්වලකම් විතරක් උස්මතු කරන්නම පෙළඹෙනවා. ගුණධර්ම ටික වහලා අයහපත් දේවල්ම අගුණ දුර්වලකම් ටිකම කතා කරන්න පෙළඹෙනවා. මෙන්න මේ මානසික මට්ටම හරි භයානකයි. මේ මානසික මට්ටමේ භයානකකම අන් අයට අයහපත පිණිස පවතින, අවඩ පිණිස පවතිනවා විතරක් නෙමෙයි. තමන්ගේ ආධ්‍යාත්මික පැත්තත් විනාශයට පමුණුවනවා, අවඩ පිණිස පවතිනවා. තමන්ද සසර ගමනකට එකතු වෙන්න හේතු වෙන අකුසල කර්මයන් සිද්ධ කරමින් තව තවත් සසර දුක් පීඩාවන් විඳින පුද්ගලයෙක් බවට සසර ගමන යන්නට හේතු සකස් කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි අන් අයට හිරිහැර පීඩාවන් කාර්දර සිද්ධ කරලා අන් අයගේ මානසික මට්ටම් වලට බලපෑම් කරලා ඒ අයද අකුසල ධර්මයන් තුල ක්‍රියාත්මක වෙන පුද්ගලයන් බවට පත් කරන්න යම් ආකාරයක දායක වීමක් වෙලා තවදුරටත් බැහැර විදිහට අකුසලයන් කර්මයන් සිද්ධ කර ගන්නවා. මනෝ කම්මයන් කරලා ඒ වගේම බැහැර කාය කම්ම වචී කම්මත් කරනවා. අන් අයට ඒ විදිහට බලපෑම් කරනවා විතරක් නෙමෙයි තමන්ගේ ආධ්‍යාත්මික පැත්තත් විනාශ කර ගන්නවා. මේ විදිහට ගත්තාම ජීවිතය තුළ බොහෝම දුක් පීඩාවන් වලටපත් වෙන ජීවිතයක් බවට පත් කර ගන්නවා. මේ විදිහේ කටයුතු සිද්ධ කිරීමෙන් ගුණමක පුද්ගලයෙක් බවට ලෝකයා ඉදිරියේ තමන් අපවාදයන් වලට, නින්දාවන් වලට, ගැරහින් වලට ලක් වෙනවා. කොයි දේ කළත් නරක විදිහටමයි, වැරදි විදිහටමයි පේන්නේ. කිසිම ගුණයක් පේන්නේ නැති මහා ගුණමකුවෙක් කියලා ඒ ආරෝපණයෙන් එහෙම නැතිනම් ගුණමකුභාවයේ කියන වචනේ ආරෝපණය කරලා දොස් පරොස් වලින් Tamanටත් අපවාදයන් වලට ලක් වෙන්නට හේතු වෙනවා. සමාජයේ කොන්ගෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. Tamanද මානසිකව මහා දුක් පීඩාවන් වලට පත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ගුණමකුභාවයේ හොඳට තේරුම් ගන්නට ඕනේ. Tamanගේ මානසික පැත්තෙන් වෙන ප්‍රශ්නයක් මේක ගුණමකුකම කියලා කියන්නේ. අන් අයගේ වැරදි විතරම පේනවා කියලා කියන්නේ ඒ වැරදි විතරක් තියෙන නිසා නෙමෙයි. හොඳ දේවල් වැහිලා වැරදි විතරක්ම පේන මට්ටමට අපේ මනසපත් වෙන්නේ ඒ වැරදි මිනුම් දණ්ඩකින් අපි ඒ ලෝකයා මනින්න ගියපු නිසායි. Tamange හිත වැරදි මිනුම් දණ්ඩකින් මනින්න පටන් ගත්ත දවසේ ඉඳන් අපිට පේන්නේ වැරදි මිනුම් දණ්ඩකින් මනපු නිසාමයි වැරදි දේවල්ම පේනවා. ගුණමකු ධර්මතාවයක්ම ඉස්මතු වෙලා පේන්නේ. ඒ නිසා අද දේශනාවේ ඔබ විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ, මහන්සි වෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ ගුණමකුකම තමන්ගේ හිතෙන් දුරු කරගන්නට හැම වෙලෙම මනස නිවැරදි කරන්න කුසල ධර්මයන්ගේ පැත්තේ දේවල් වැඩිපුර තමන්ගේ මනසට ක්‍රියාත්මක වෙන්න, ඒ සිතුවිලි පහළ වෙන්න පරිසරය සකස් කරන්න. ඒ විදිහට හිතන්න, කල්පනා කරන්න, ඒ අනුව කතා බහ කරන්න ක්‍රියාත්මක වෙන්න. කුසල ධර්මයන්ගේම හික්මීමක් අපේ හිත තුල පවත්වා ගන්න. ඒ තුල කුසල ධර්මයන් පැත්ත, නිවැරදි ධර්මයන්ගේ පැත්ත ප්‍රකට වෙන්න පටන් ගත්තාම අගුණ දුර්වලකම් දුරු කරගෙන යහපත් පැත්තට පිළිබිඹු වෙනකොට අපි નિરાයාසයෙන්ම යහපතට යොමු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට යම් කෙනෙකුගේ යහපතම ප්‍රාර්ථනා කරන, යහපතම පෙනෙන ගුණමකු ධර්මතාවයන්ගෙන් වැළකීලා ඒ ගුණ ධර්මයන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ මේ ගුණ ධර්මයන් අගයන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. අන් අය ඇගීමකට ලක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ගේ හිතේ, තමන්ගේ හිත තුළ පහළ වෙන ගුණ ධර්මයන් ඇගීමකට ලක් කරන්න පුළුවන් සත්පුරුෂයෙක් වුණොත් පමණයි. ඒ නිසා ඔබ ගුණමකුකම දුරු කරගත්න උත්සාහවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නට
මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අද දවසේ ධර්ම දේශනාව මෙතකින් સમાપ્ત කරනවා. අද මේ විදිහට සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාට ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් ආවාද අනුශාසනා කරමින් අපි දහම් මගට යොමු කරන්නට විශාල වශයෙන් කැපවෙන අප ධර්මාචාර්යයන් වහන්සේ සත්පුරුෂ අදහසින්ම සිහිපත් කරනවා. මාංකඩොළ සුදස්සන ස්වාමින් වහන්සේ, ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, කොත්මලේ කුමාරකස්ස ස්වාමින් වහන්සේ, ඒ වගේම සුදස්ස ස්වාමින් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ වෙලාවේ මතක් කරනවා. ඒ අතරට විශේෂයෙන් එකතු කරනවා මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ මේ වෙනකොට වර්තමානයේ මේ කටයුතු බාරව කටයුතු කරන ඒ බොරලන්දේ ස්වාමින් වහන්සේත් ඒ ඇතුළු කොට සියලු මහා සංඝරත්නය මතක් කරනවා. ඒ වගේම දායකත්වයන් දරන පින්වත් හැම දෙනාටම සම්බන්ධ වුණ උදව් උපකාර කළ මේ කටයුතු සංවිධානය කරගන්නට වෙහිසිලා කැප වෙලා කටයුතු කරපු ඒ හැම දෙනාටමත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද දින ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරනු ලබනවා කොළඹ 7 විජේරාම මාවතේ පදිංචි ගයානී තපුගේ තියෙන ඒ මහත්මිනිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ පරලොව සැපත් වන්නට යෙදුන කීර්ති වික්‍රමරත්න ඒ ස්වාමි පුරුෂයාණන් පරලොව සැපත් වන්නට යෙදිලා වසරක් පිරීම නිමිත්තෙන් පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඒ ඇතුළු කොට තමන්ගේ මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති වර්ගයාටද පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ සිදු කරගත්තා වූ අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය මීට වසරකට ඉහතදී ඒ පරලෝසපත් වන්නට යෙදුන කීර්ති වික්‍රමරත්න ඒ ස්වාමි පුරුෂයාණන් ඒ ඥාතිවරයාණන් ඇතුළු කොට මියගිය සියලු දෙනාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැප තව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගත් අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් විජේරාම මාවතේ ඒ කොළඹ 7 ඒ විජේරාම මාවතේ පදිංචි ගයානී ඒ මහත්මිනිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන සත්ක්‍රියාවන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයේ උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිදු කළා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.